නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ භවපච්චය ජාති භව නිරෝධෝ නිබ්බානං තීති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහකදායකත්වයේ ධර්මින් ධර්මානුශාසනාව පටිගත කිරීමේ අවස්ථාවට සම්බන්ධ වෙන්නා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්වත්නි, අනුග්‍රහක බෞතුන් අපට ස්පර්ශය හඳුන්වා දී ස්පර්ශ නිරෝධයෙන් නිර්වාණ අවබෝධය ලබන අයුරු පැහැදිලි කර දෙන්න නම් වූ ගැඹුරු මාතෘකාවකින් ඉල්ලීමක් කරලා තිබෙනවා. මේ පිළිබඳ අරුත් පැහැදිලි කිරීමේ පවතිනා වූ නොගැඹුරු බව හෝ ව්‍යාජ බව හේතු කොටගෙන අනුගමනීය ප්‍රතිපදාවකට පත්වෙන්න බැරි වෙලා තිබෙනවා සමාජයට. ලියන්න, කියන්න, පාඩම් කරන්න, විභාගේ පාස් වෙන්න පුළුවන්. නමුත් මේ අය මතක් කළ පරිදි මේ නිර්වාණ අවබෝධයට පත් වෙන්නට අවශ්‍ය දේ කරගන්න සමාජයට බැරි වෙලා තිබෙනවා. මාතෘකාව ගැඹුරුයි, ඊ타ත්ම ගැඹුරුයි. මේ අවසන් තැන පැහැදිලි කරන්නට මත්තෙන් අවසන් තැනට මෙහා පැත්තේ පවතින කාර්යයක් පිළිබඳව අපිට තේරෙන්න වෙනවා. ඒකයි මම ඊට අදාළ මාතෘකා පාට දෙකෙන් කොටස් දෙකක් ගත්තේ. මේ අය විමසන්නේ භව නිරෝධෝ නිබ්බානං ගැන. මම භවපච්චය ජාතිත් පැහැදිලි කරා ගත්ත මාතෘකා වශයෙන්. මේවා පාසල් අධ්‍යාපනයේ සිට විවිධ අවස්ථාවල අපි පාඩම් කරගත්ත දේවල්. පාඩම් කරගත්තට මේක තේරෙන්නේ නැහැ. මේ ත්‍රිපිටකයේ පවතින පෙළ දහම. මේ පෙළ දහම සිදු වෙන්නේ අපි ළඟ. මේ පෙළ දහම සිදු වෙන්නේ අපි ළඟ. අපි හැම කෙනෙක්ම ගාව. ප්‍රමාදයේ සිදු වෙන්නේත් අපි ළඟ. අප්‍රමාද වෙන්නත් ඕන අපිමයි. ඒ නිසා තථාගතයන් වහන්සේ කරුණු පැහැදිලි කරමින් අපි තුළ ප්‍රමාදයේ සිදු වෙන ආකාරය පැහැදිලි කරනවා. ඒක මිනිසා කරමින් හිටියට ශාස්ත්‍රීයව දන්නේ නැහැ. එයින් ඔහු තේරුම් ගන්නවා සසරට බැඳෙන හැටි. හෙවත් භවපච්චය ජාති තේරුම් ගන්නවා. එහෙනම් මේ මෝඩකම කරලා හරියන්නේ නැහැ. මේ මෝඩකමෙන් අත මිදෙන්න ඕන කියලා තේරුම් ගන්නවා. මෙන්න මේ සඳහා අවශ්‍ය වැදගත්ම කරුණු දෙක සූත්‍ර දේශනා තුළ සත්පුරුෂ සංසේවය සමග සද්ධර්ම ශ්‍රවණී කියන වචන දෙක තුළ අන්තර්ගත කරලා තියෙනවා. මේ පිළිබඳ තේරුම් ගත්ත පුද්ගලයෙකුගේ ඇසුරමයි සත්පුරුෂ සංසේවය. ඔහු හෝ එතුමන් උන්වහන්සේලා පැහැදිලි කරන කරුණ ආශ්‍රයෙන් ඔබ තුළ සිදුවෙන්නා වූ භවපච්චය ජාති සහ අනතුරුව ඔබ කළ යුතු භව නිරෝධෝ නිබ්බානං තේරුම් ගන්න වෙනවා. ඇයි මෙතෙන්ට අපට යන්න බැරි? මේ සසන තුළ අපි හිතන්නේ පුද්ගලයෝ වශයෙන්. මව්කුසෙන් බිහි වී ජීවිතාවසානය දක්වා ජීවත් වෙන එක පුද්ගලයෙක් වශයෙන්. පටිච්චසම්පාදය කියන එක ජීවිතය තුළ සිදු වෙන එක දෙයක් වශයෙන්. එහෙම බලන්න පුරුදු වෙලා කවදාවත් පෙළ දහම සිංහලට පරිවර්තනය කරලා ලියන්න කියන්න ඇරුණාම අදාළ තැනට එන්න බෑ. හේතුව තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ මේ අපි තුල කයෙන් අවුරුදු 60ක් 70ක් 80ක පුද්ගලයෙක් හිටියට සිතින් මොහොතක් පාසා අපි මේ යන බව. ඒ පිළිබඳ පාඨයේ මා කීපවතාවක් ඔබට ඉදිරිපත් කර ඇති. නහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං ලහු පරිවත්තං යතේ දං චිත්තං. මහණනි මම වෙනත් දහමක් දකින්නේ නැහැ හටගත්ත ගමන් නැසෙන සිතතරම් වේගවත් දෙයක්. ඒවං මෙසේ ලහු පරිවත්තං වේගයෙන්. හට ගැනීම නැසීම එතන සිදුවෙන දෙයක්. එතනින් එහාට මොකද ආවෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ. නමුත් අවිද්‍යාව යනු එහාට ගන්න එක සහ අනාගතයට තියෙන එක. ඒ හටගෙන නැසෙන මොහොතේදී සසර හදන එක වරද්දා ගන්න එක තමයි
අවිද්‍යාව කියලා කියන්නේ. ඒ මොහොත කොහෙන්ද හොයන්නේ? මේ මොහොත හොයන්න බුදුන් වහන්සේ වදාළ පරිදි අපි බලන්න වෙනවා අපි තුල. එවිට අපට ඊළඟට හමු වෙන කාරණේ තමයි අපි මෞකසින් බිහිවී මියනතුරු ජීවත් වුණාට මේක ගත කරන්නේ හැම මොහොතේම දවස පැය විනාඩිය තත්පරෙන් තත්පරය. ඔරලෝසුවත් කොතරම් කල් ගියත් තත්පරෙන් තත්පරයට තමයි යන්නේ. අන්න ඒ වගේ ඔරලෝසුව තත්පරෙන් තත්පරයට යනවා වගේ අපි තුල තත්පරෙන් තත්පරයට සිදුවෙන දේ මොකද්ද? එතකොට මට තේරෙනවා ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට පිළිවෙලක් නැතුව අරමුණෙන් අරමුණට මාරු වීම. මම කියපු පිළිවෙලට නෙමෙයි අරමුණක් පිළිවෙලක් නැතුව. ඒ මාරු වීමේදී අරමුණු නැසීම සිද්ධ වෙනවා. ඒ නිසා අරමුණ තුළ භවපච්චා ජාති හොයාගන්න වෙනවා. ඒක ඕනෑම අරමුණකට හරි. ඇසේ අරමුණට, කනේ අරමුණට, නාසයේ අරමුණට, දිවේ අරමුණට, කයේ අරමුණට, සිතේ අරමුණට. පෘථග්ජන පුද්ගලයාට නම් ඒක පව් සිද්ධ වීමටත් හරි, පින් සිද්ධ වීමටත් හරි, ධාන කුසල් සිද්ධ වීමටත් හරි. බුදුවරු පහළ වුණ සමාජයේ බුදුවරු පහළ වෙන්න පෙර පව්කලෝ කිසිවෙක්, පින්කලෝ කිසිවෙක්, ලෞකික ධාන වැඩුවෝ කිසිවෙක් භවපච්චා ජාති වලින් එහාට භව නිරෝධෝ නිබ්බානං ලැබුවේ නැහැ කියන එක හොඳට තේරුම් ගන්න. මොන තරම් දේවල් කළත් වෙනස් වුණා. භවය කාම භවයේ කාම දුගතිය කාම සුගතිය බවට හරව ගන්න පුළුවන් වුණා. දුගතියෙන් වෙන්ගලා සුගතියට. සුගතියට සැපමදි කියලා රූපී අරූපී භවතල වලට යන්න පුළුවන් වුණා. එතකොට මිනිසා විසින් ඇක්සස් කරගත්ත ආ උපාප කර්මයේ තමයි චිත්තාභ්‍යන්තරේ භව බවට පත් උනේ. භවපච්චා ජාති අපායට. පින බවට පත් වුණාම භවපච්චා ජාති කාමසුගතිය මිනිසුන් අතරට හෝ දෙවියන් 6 දෙනා අතරට. ධාන බවට පත් වුණොත් ධාන භවපච්චා ජාති රූපී භවතල අරූපී භවතල වලට. මොකද්ද මේ භව? ඔහොම කෙරෙන්නේ නැහැ. බවලට ඉස්සෙල්ලා තව වචන පෙළියක් තියෙනවා. අන්න ඒක අරමුණ තුළ සිදුවෙන ආකාරය අපි තු මේක කරමින් ඉන්නේ. නමුත් බුදුන් වහන්සේ වදාළ පරිදි අපට ඒක වැටහෙන්න ඕන. ඇයි මේ හටගෙන නැසෙන අරමුණ අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු වෙන ආකාරයෙන් ඉතුරු වෙන්නේ? ස්වභාවයෙන්ම හටගෙන නැසෙනවා. නමුත් නැසුණට අනාගත විපාකයක් සඳහා හේතුවක් ඉතුරු වීම නැමැති වැරැද්ද අපි තුලින් සිද්ධ වෙනවා. මේකට කියන්නේ ප්‍රමාදය කියලා. මේකට කියන්නේ සසර හදනවායි කියලා. එසේනම් මේ පෙළේ ඊට පෙර තියෙන්නේ මොකක්ද? භවවලට පෙර තියෙන්නේ උපාදාන. උපාදාන පච්චයා භව. උපාදාන වලට පෙර තියෙන්නේ තණ්හා. තණ්හා පච්චයා උපාදාන. තණ්හා වලට පෙර තියෙන්නේ වේදනා. වේදනා පච්චයා තණ්හා. වේදනාවට පෙර තියෙන්නේ පස්ස. ඔන්න ඔබට ඕන තැනට මම ආවා. මේ ටික වචන වශයෙන් ගත්තට ඒක තැනක. දැන් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව ජීවිතේට එක සැරේයි නෙවෙයි. එම තමයි පොතපත උගන්වන්නේ අපට. පටිච්චසමුප්පාදේ උගන්වන්නේ එහෙමයි. එක සැරේයි ජීවිතේට. අරමුණක් පාසා. අරමුණේ මුලා වෙන මොහොතක් පාසා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ වැරද්ද සිද්ධ වෙනවා. ඒක තමයි මිනිසා පව වශයෙන්, පින වශයෙන්, ධාන වශයෙන් වෙනස් කරගත්තේ. ගමන් මඟ වෙනස් කරගත්තා. දුක්ඛදායි ප්‍රතිපදාව වෙනුවට සුඛදායි ප්‍රතිපදාව වලට ගමන් මඟ වෙනස් කරගත්තා. නමුත් භව ගාමී යරුණාම භවපච්චයා ජාති වල භව නිරෝධ ගාමිත්වයක් නැහැ. ඕක තමයි බුදුවරු පහළ වීමේ විශේෂත්වයේ තේරුම් ගැනීම කියලා කියන්නේ. ඔබ දැන් අහලා කියන ලස්සන ගාතාවක් තියෙනවානේ. මේ ගාථා තුනත් විතරත්නේ වන්දනා කරන්නට පසු කාලීනව පාලි වියතෙක් විසින් සකස් කරපු එකක්. හොඳට දැනුමක් නැත්නම් ඒක කරන්න බෑ.
මේක 24 පුතක සං තියෙනවා. එක ගාතාවක 8 පොළක ගැන ගාථා තුනේ සං කියන පදේ 24 පොළක තියෙනවා 24 අර්ථයකින්. ඒකේ පළවෙනි පදේ ඔබ දන්නවා. සංසාර සාරෝග විනීත නිසං. සසර සැඩපහර නවතා නිවන් ලද. අර සසර සැඩපහරේ පැවැත්ම තුල මිනිසා ඉන්නේ. නැවැත්ම හොයාගන්න පළවැන්න බුදුන් වහන්සේ අනිත් කාටවත් නැවැත්තක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා උන් කොතරම් විස්කම් වැඩ කළත් එය පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති වල හිර වුණ අයරුණාම ඊට එහාට යන්න බැරි වුණා. ඉතින් අපි තුල මේක තේරුම් ගන්න වෙනවා. ඒ තේරුම් ගැනීමේදී මේ සිද්ධිය සිදු වෙන්නේ අරමුණක් රස විඳීම තුල. අරමුණු ගන්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල. ඕන එකක් තුල. අරමුණු වන්නේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. නැත්තම් ධම්මාරම්මන. තවත් බෙදන්න පුළුවන් අරමුණ. පාපය, පින, ධානය. එහෙමත් බෙදන්න පුළුවන්. නමුත් මේ අරමුණට එකතු වීමෙන් අර හටගෙන නැසන සීමාව තුල නැසෙන්න පෙර සසරට බැඳීම සිද්ධ වෙනවා. ඒකටයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යාපත්‍ය සංඛාරා අවිද්‍යා හේතු කරන සත්‍ය කුසල කුසල කර්ම රැස් කරයි කියලා වදාලේ කියන එක ඔබ තේරුම් ගන්න. සමාජයක කීකයා ඉන්න ඕන තරම්. නමුත් Taman තුල මොහතකින් සිදුවෙන මේ දේ තේරුම් ගන්නේ නැහැ. දැන් අපි මේ ගත කරන ජීවිතය තුළ දුරක් ආපු අය. මේ දුරක් එනකොට ලෝකෙත් එක්කලා මුහුණ දීලා මේ අරමුණු රස විඳින්න යාමේදී නැත්නම් අරමුණුත් එක්කලා ඇලෙන්න ගැටෙන්න යාමේදී මොකද අපි කරලා තියෙන්නේ? ඔබට හම් වෙන ලෝකේ හම් වෙන දේවල් ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා යසයස් වශයෙන් හතරකට කැමතිව හතරකට අකමැතිව ගන්නවා. පින් හෝ පව් වශයෙන් දෙකට බෙදලා ගන්නවා. තව ධානයක් තියෙනවා අපට අදාළ නැති නිසා ගන්නෙ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වශයෙන් 6ට බෙදලා ගන්නවා. මේ අපි තුල වර්තමාන මොහොතේ සිදුවෙන ඇස තුල සිදුවෙන සිද්ධියේ අභිධර්මය මේ කියන්නේ. ඒ අරමුණට එකතු වීමෙන්, ඒ අරමුණේ මුලා වීමෙන් සසර ගමන හැදෙන හැටි. අනාගත සසරකට හේතු ඉතුරු වෙන හැටි. ඉතින් ඒක ජීවිතේ පුර ලක්ෂ කෝටි වාර ගාණක් සිද්ධ වෙනවා. දැනුත් ඒක සිද්ධ වෙනවා බව පච්චා ජාති. නමුත් අපි ඒක එහෙම දකින්නේ නැහැ. අපි දකින්නේ ජීවිත අවසානයේට මැරුණාම ඊළඟට උපදින එක විතරක් ජාති කියලා. හට ගැනීම කියන එකනේ ජාති කියන්නේ. නමුත් අපාය හට ගන්න හරි, දිව්‍ය ලෝකේ හට ගන්න හරි, බ්‍රහ්ම ලෝකේ හට ගන්න හරි තැබුවේ අපි. අපි කයෙන් තැබුවේ නැහැ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණේ මුලා වීම තුළ හිතාමතා තැබුවේ නැති වුණාට මේ තැබීම සිද්ධ වුණා. ඒ නිසා අපි භව බන්ධනේ හදාගත්ත, සංයෝජනේ හදාගත්ත ඇරුණාම සංයෝජනෙන් මිදෙන හැටි දන්නේ නැහැ අපි. සංයෝජනය කියන්නේ සසරට බැඳෙනවා කියන එකනේ. අන ළමා කාලේ පහුවුණන් පස්සේ මෙයන දක්වා කාලය තුල අපේ මේ ඉන්ද්‍රයන් තුල සිදුවෙනා වූ සිද්ධිය තමයි මේ පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති කියලා කියන්නේ. අපි තේරුම් ගන්න කොහොමද ඒක වෙන්නේ කියලා. ඒකට තමයි බුදුදහමේ ප්‍රමාදය කියලා කියන්නේ. පමදෝ වචනෝ පදං. මේකට තවත් වචනයක් පාවිච්චි කරනවා. පවතුල උපාදානය වීම, පිනතුල උපාදානය වීම, ලෞකික ධානය තුළ උපාදානය වීම. ඒ උපාදානය වීම කියන එක ජීවිතය තුළ හොයන්නේ නැතුව අරමුණ තුළ දකින්න උත්සාහ කරන්න. ඒ උපාදානය වීම කියන එක තමයි ඔය පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන වචනෙන් කියන්නේ. එතකොට
එයා අපි තව ටිකක් විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ මෙහෙමයි. ජීවිතේ ගත කිරීමේදී හතුරා සම්බන්ධ අගය, මිතුරා සම්බන්ධ අගය, ගන්ධය සම්බන්ධයේ අගය, ගඳ සම්බන්ධයෙන් අගය, පිළිකුල සම්බන්ධයෙන් අගය අද එකක් නෙවෙයි අපේ. බොහෝ කල් භාවිතා කිරීමෙන් සිත තුළ එක් රැස් කරන දෙයක්. තරහක් නම් මාස ගාණක් එකතු කරනවා. මිත්‍රත්වයක් නම් මාස ගාණක් එකතු කරනවා. අකමැත්තක් නම් මාස ගාණක් එකතු කරනවා. මෙන්න මෙසේ මරුවත් හිත වදින්නේ නැහැ කියලා කතා කරන, එහෙම නැත්නම් මම ලේසියෙන් අමතක කරන්නේ නැහැ කියලා කතා කරන, මටත් වෙලාවක් ආවයිකෝ කියලා හිතන ශේෂයක් ඔබ ළඟ තියෙනවා කියලා තේරුම් ගන්න. ඒ ඔබ වෙනුවෙන් ඔබේ මව හෝ පියා හෝ මාකලේ නැහැ. ජීවත් වීමේදී කලේ. ශේෂ කියන එක සාමාන්‍යයෙන් වාණිජ්‍ය විද්‍යාවේ සැලසුම් කරනවා ඉතුරු වෙන ටික කියන එක. ඔව්. සාමාන්‍යයෙන් අනික් වෙදකම් වලත් කතා කරනවා ශේෂ වෙන දේ ඉතුරු වෙන ටික කියන එක. ඒ වගේ අරමුණු රසයේ විඳින්නට යාමේදී අරමුණ අවසන් වුණාට ශේෂ වීමක් සිද්ධ වෙනවානේ. මෙන්න මේ භව ගමන හදන බව සහ සසර හදන බව. මේ අපි අතින් සිදුවන වරදක් බව තේරුම් ගන්න. පන්සිල් කිව් පමණින්, පන්සිල් රැක්ක පමණින්, අටසිල් සමාදන් වන පමණින්, විහාරස්ථානයට ගිය ගමනින්, දානි දුන් පමණින්, පොසොන් උත්සව පැවැත්වූ පමණින් ඒවා ආපහු පුණ්‍ය කර්මයන් බවට පත් වෙනවා. පුණ්‍ය කර්මයන්ගේ පින් සිදුවීම කියන මේ සසරට බැඳීමක් තියෙනවා. ඒ හොඳ පැත්තට බැඳීම තියෙනවා අරුණාම බැඳීමෙන් නිවීම හමු වෙන්නේ නැහැ. සමාජය නොදන්න දෙයක් තියෙනවා. ඕන් හිතන්නේ පව් විතරයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. නමුත් උපාදානය තුළ පවත් අවිද්‍යාව පත්‍ය සංඛාරා, පිනත් අවිද්‍යාව පත්‍ය සංඛාරා, ධානයත් අවිද්‍යාව පත්‍ය සංඛාරා. උපාදානය තුළ පෘථග්ජන භාවය තුළ. එනිසා ඒ තුනක් වශයෙන් බෙදන්න දෙයක් නැහැ, තේරුම් ගන්නයි තියෙන්නේ. ඒක කොහොමද තවත් පදයකින් පෙන්නලා තිබෙන්නේ? ඒ මොහොතේ උපදින අරමුණ සමග ඇලීමෙන් ගැටීමෙන් ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා වශයෙන් ඒ ඇලීමෙන් ගැටීමට කියන නම මඤ්ඤමාන කියලා කියනවා. මඤ්ඤමාන කියන්නේ මමත්වෙන් ගැනීම. ඒ මොහොතේ එන දේ සමග එකතු වීමෙන් ලාභය මමකට, අලාභය මමකට, නින්දාව මමකට, ප්‍රශංසාව මමකට, සැප මමකට, දුක මමකට වචනෙන් කිව්වේ නැති වුණාට ඒ ඇලීමට කියන නම තමයි මමකට ගැනීම. මමකට ගත්තාම තමයි අර අවසන් වෙනකොට අවසන් වෙන්නේ නැතු හේතු ඉතුරු වෙන්නේ. අරමුණ හටගෙන නැසී යනවා. ඒකට කියනවා නිරෝධය කියලා. නමුත් නිරෝධය තුළ පැති දෙකක් තියෙනවා. පෘථග්ජනයාට අවශේෂ නිරෝධය. අන්න අපි අවශේෂ නිරෝධය සිදු වෙන හැටි තේරුම් ගත්තාම මේ වැඩේ නම් කරලා සතර හදන්න ඇරුණාම ගැලවෙන්න බෑ කියලා තේරෙයි. අවශේෂ නිරෝධී මොහොත නිරවශේෂයෙන් නිරාදේ කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න වෙනවා. ඔය තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන පෙළ දහම. සමස්ත සූත්‍ර දේශනාව ඔක්කොගේම වගේ. ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ සිදුවෙනා වූ ප්‍රමාදය සහ ප්‍රමාදයේ මාවතයි, අප්‍රමාදයයි අප්‍රමාදයේ මාවතයි. මේක මම විස්තර කරන්න විනාඩි ගාණක් ගත්තට අසුරු ගසර සැනකින් සිද්ධ වෙනවා. ඒකට තමයි අපි කියන්නේ පව් සිද්ධ වෙනවා කියලා. ඔබ දන්නවනේ පව් සිද්ධ වෙනවා කියලා එකක් නේ. පව් සිද්ධ වුණා විපාක හම්බ වෙනවානේ. පින් සිද්ධ වෙනවා විපාක හම්බ වෙනවානේ. ධාන කුසල විපාක හම්බ වෙනවානේ. විපාක හම්බ වෙන්න නම් සසර උපදින්න ඕන නැද්ද? සසරේනේ විපාක හම්බ වෙන්නේ. අන්න බෞද්ධයා දන්නේ නැත්තේ පවෙන් විතරක් නෙමෙයි සසර හදන්නේ, පිනිනුත් සසර හදනවා, ධානෙනුත් සසර හදනවා, ලෞකික ධානය. සසර හදන්න කරන කිසිදු ක්‍රියාවලියකින් සසරෙන් මිදෙන්න බැරි බව බණ අහලා ඉගෙන ගන්න. යහපත් ක්‍රියා නවත්තන්න එපා. මෙහෙමයි අපට මේක පැහැදිලි කරන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් ওই පස්ස කියන වචනයක් නේ මගෙන් අහලා තියෙන්නේ. ඒක ඔය ඇහි කනේ නාසයේ දිවේ කයේ අරමුණු හම්බ වෙනකොට සිදුවෙන දෙයක්. ඇහැට හම්බ වුණොත් රූපය, කනට හම්බ වුණොත් ශබ්දය, නාසයට ගන්ධය හම්බ වෙනකොට, දිවට රස හම්බ වෙනකොට, බාහිර ලෝකේ තියෙන දේවල් මුණ ගැසෙනවා. අපිට මේ මිනිස්සු මුණ ගැසෙන්නත් අවශ්‍යයි.
නමුත් මුණ ගැසීමේදී තින්නම් සංගති පස්සෝ කියන පදේ මනවින් පැහැදිලි කරගන්නේ නැහැ සමාජය. තුනේ එකතු වීම ස්පර්ශයයි කියනවා ඇරුණාම. නමුත් තුනේ එකතු වීමට තියෙන කාරණා තුන හොයලා බලපුවාම ප්‍රසාදයේ ගෝචර රූපයේ මානසිකාරය. ප්‍රසාදය කියන්නේ මැරිච්ච නැති මිනිස්සුන්ගේ ඇහි තියෙන අරමුණු ගන්න පුළුවන් හැකියාව. කනේ තියෙන ශබ්ද අහන්න පුළුවන් හැකියාව. ඇසෙනම් බාහිර තියෙන දේක සෙවණැල්ල ඇහැ ඇතුලේ රූප සෙවණැල්ලක් වශයෙන් පහළ වුණාම ඒක ගෝචර රූපේ. කනේ නම් කන් බෙරේ තුල නැත්තම් ශබ්ද ඇහෙන තැන අර ශබ්ද තරංගේ පතිත වුණාම ශබ්ද රූපය. මෙසේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද, මනෝ ප්‍රසාද, ප්‍රසාද 6යි. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප, රූප 6යි. ගෝචර රූප. ඊට පස්සේ අදාළ දේ සිහිපත් කර දීම මානසිකාරය. මේ දේවල් ගැටෙනකොට චිත්ත අභ්‍යන්තරයෙන් ඔය හතුරා, ඔය මිතුරා, ඔය නෑදෑයා, ඔය හොඳ කෙනා, ඔය දේශපාලන විරුද්ධවාදියා, ඔය මගේ පරම හතුරා එහෙම මතුවෙන්නේ නැද්ද? ඒවා අදේවද? ඒවා ජීවත් වෙනකොට පුංචි කාලේ තබාගත්ත ප්‍රමාණයක් එනවා නේද? නෑදෑයෙක් හඳුනගෙන ඔහුගේ ඉඩකඩම් හැකියාව දක්ෂකම් දුර්වලකම් සියල්ල දැනගත්තොත් දකින්නකොට ඔයා මෙහෙම කෙනෙක් කියන්න මතක් වෙනවා. අන්න ඒ විදිහට මේ මානසිකාරය කියන වචනෙන් සිහිපත් කිරීම කියලා විතරක් ගන්න එපා. Taman චිත්තාබ්බෙන්ට තියාගත්ත අඩුලුණුකම් හරි වැරදිකම් සියල්ල මතක් වීම මානසිකාරය. මේ තුන ප්‍රසාදයේ ගෝචර රූපේ මානසිකාරය. එකතු වෙනවා. නමුත් එකතු වෙනකොට පෘථග්ජනයා තුළ සිද්ධ වෙන්නේ පරණ එකකට එකතු වෙන එක. දැන් එක වේලක් වළඳලා වනාන්තරේ ඉන්න ස්වාමින් වහන්සේලා කොහොමද සුවසේ ඉන්න කියලා අහපුවාම ආරණ්‍ය සූත්‍රයේ අතීතං න අනුසෝචಂತಿ කියලා පෙන්නලා තියෙනවා. අර ගතයුත්ත කොටස ගතයුතු අතීතයේ අරගෙන නැවත නැවත විඳවන්නේ නැහැ. අර අතීතං කියන වචනෙන් පෙන්නන්නේ අද සිට ජීවිතේ මුල දක්වාම එකතු කරගත්ත කාරණා ටික හිතේට එනවා කියන එක. තරහකාරයා දැක්කම තරහ නිසා දුක් වෙනවා. වෛර කරන්නා දැක්කම වෛරය ඉපදෙලා දුක් වෙනවා. පලිගන්න ඕන කෙනා දැක්කම පරම්බාලා දුක් වෙනවා. බැඳිච්ච පුද්ගලයා දැක්කම බැඳීම නිසා ඒ වගේ අතීත කියන්නේ අද එකක් නෙවෙයි. යම්තාක් එකතු කර දේවල් වහාම එතෙන්ට එන එක. එතකොට අර මග ගත්ත භික්ෂුන් වහන්සේලාගේ එහෙම අතීතයක් මතකයක් තිබුණාට අර වේදනාව එන්නේ නැහැ කියලානේ පෙන්වන්නේ. ඒ කොටස මල එකක්. යදතීතම් පහීනන්තම්. යමක් අතීතේ නම් ඒක ප්‍රහීන වෙච්ච දෙයක් කියලානේ පෙන්වන්නේ. නමුත් ප්‍රහීන රහතන් වහන්සේලාට පෘථග්ජන පුද්ගලයන්ට ප්‍රහීන නැහැ. ඒක එනවා. දැන් මේ විදිහට ඇස තුල පස්ස ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම හතුරාය, මිතුරාය, ඥාතිවරයාය, වෛරක්කාරයාය ආදී වශයෙන් ගරු කළ යුතු කෙනාය, අපහාස කළ යුතු ඒ වගේ ඔබට එනවා ආකල්ප. ඒක දැන් එකක් නෙමෙයි පරණ එකක්. අලුතින්ම දැක කෙනෙක් සම්බන්ධයෙන් ඔය මොකක්වත් වෙන්නේ නැහැ. කවුද මිනිස්සෙක් කියලා හිතනවා විතරයි. තරහ වුන් නැති කෙනෙක් සම්බන්ධයෙන් දැක්කහම තරහක් උපදින්නේ නැහැ. නෑදෑකමක් නැතිකමක් සම්බන්ධයෙන් දැනගත් හම්බුණාට නෑදෑයෙක් වුණත් දන්නේ නැත්නම් නෑදෑයා කියලා උපදින්නේ නැහැ. ඒ උදාහරණ මම පෙන්නන්නේ හැම විටම මේ හිතට උපදින එක උප්පන්නම්. පරණ තබල තිබපු දෙයක්. ස්වයංක්‍රීයව මෙතෙන්ට එනවා. ගැඹුරින් තේරුම් ගත යුත්තේ අපි බාහිර ඉන්න පුද්ගලයා දකින්නවා රස විඳිනවා කියලා කතා කළාට එයා උදව්වෙන් අපේ හිතේ තබාගත්ත දේ අරන් විඳිනවා. මේකට මල අතීතයක්. මේක මල දරුවෙක්. මල දරුවා අවසාගෙන යන දන්නවා ඇරුණාම බුදුන් වහන්සේ වදාළ පරිදි කිසాగෞතමීට මල දරුවා සොහනට දමන්න තන්නේ නෑ අපි.
මම මේ කියන පදවල ගැඹුරු අර්ථ තියෙනවා තේරුම් ගන්න උත්සාහ කරන්න. සිද්ධියක් නෙමෙයි මම කතා කරන්නේ. ඒ වගේ අපිට ගත වුණ අතීතයක් අරගෙන විඳවන වැරුණාම මේක ගත වෙච්ච දෙයක් දැන් පරණ එකක්. ඒක දැන් මතක් වෙනකොට සිතුවිල්ලක් විතරයි. ඕකේ පරණ දේවල් මොකක්වත් නැහැ. හිස් දෙයක් කියලා දකින්න බෑ. අර පරණ තිබුණ දුක, වේදනාව, කනගාටුව, දැවිල්ල සේරම තියෙනවා. දුකේදී, සැපේදී, ලැජ්ජාවේදී, බයේදී, කනගාටුවේදී ඒ ආකාරයෙන් විඳින එකට පස්සපච්චයා වේදනා. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා Taman හදාගත්ත පරිදි විඳින්න. දැන් ලෝකෙ තියෙන දේවල් විඳිනවද Taman හදාගත්ත එකක් විඳිනවද කියලා ගෙදර ගිහින් කල්පනා කරන්න. අපි හිතන් ඉන්නේ මේ ලෝකයේ දේවල් දකිනවා විඳිනවා කියලා. නමුත් නිබ්බේධික සූත්‍රයේ ගාථාව ගත්තාම රහස එළි වෙනවා. සංකප්පරාගෝ පුරිසස්ස කාමා නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. විචිත්‍ර වූ බාහිර ලෝකේ ඇති කාමයක් නැහැ. මිනිසාගේ සංකල්පයයි කාමය කියන්නේ. ආ සංකල්පය කියන්නේ තමන් හදාගත්තේ හිතට එන එක. මෙන්න මෙහෙම ලෝකයේ දෙයක් විඳිනවා කියන එකේ ඇත්ත සිද්ධිය ලෝකේ දේවල් පුංචි ප්‍රත්‍යපවණයි තමන් හදාගත්ත දේ සිතට අරගෙන. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, පවේ, පිනේ, ධානයේ ඕන එකක. කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, හිංසා විතර්කේ විඳින්නේ පරණ දෙයක්. මේක එන එකට තමයි මේ තින්නම් සංගති පස්සෝ කියන්නේ. එකතු වීම කියන අර්ථය නෙමෙයි. අර අතීතයේ තියෙන අතීතයේ තෙන්ට එන එක. අන්න යදතීතම් පහිනන්තම් කියලා පෙන්නන්නේ යමක් අතීතයේද රහතන් වහන්සේලාට එක ප්‍රහීන වූ දෙයක්. එහෙනම් ඒගොල්ලොන්ට එන්නේ නැහැ. මතකේ එන්නේ නැහැ නෙමෙයි අර උපදින මූලයන් අපට උපදි කියලා කතා කරනවා එන්න නැහැ. ඔබටත් එහෙම ගැටෙනකොට එන්න නැති දවසට තේරෙයි හිත හදලා ඉවරයි කියලා. නමුත් තියනවා නම් හංගන්න බෑ. මම උදාහරණයක් වශයෙන් පෙන්නලා තියෙනවා. අදාළ දේ බිලිය වශයෙන් දාපු ගමන් අදාළ පුද්ගලයා වතුර යට ඉඳලා ඇවිදින් ඒක ගිලිනවා. බිලි බානකට ඔය යමක් දාන්නේ. ඒ යම ඉස්සටද අදාළ, ගල්ලාදටද අදාළ, තෙලියටද අදාළ කියලා ඒ අය දන්නවා ඇති. රස කෙනා ඒක ඇවිදින් ගිලිනවනේ. ගිලින්නේ ඇතුලේ හැංගිලා ඉන්න නිසානේ. වතුර නැති සත්තු නැති වතුරකට දැම්මට කවුරුත් ඇවිදින් ගිලින්නේ නැහනේ. හැම තියෙයි එහෙමම. නමුත් හැම ගන්න එන්නේ හැංගිච්ච සතෙක්. හැම ගන්න හැමට ප්‍රේ කරන හැංගිච්ච සතා එනවා වගේ මේ චිත්තාභ්‍යන්තරයේ තබා තිබුණ දේ එන එක තමයි අපි අතින් සිදුවෙන අපි කරගත්ත වැරද්ද අපි විඳවන එක. දැන් වේදනාව සැප වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. විඳීම කියන අර්ථයෙන් වේදනාව. ඇහි නම් රූප වේදනා, කනේ නම් ශබ්ද වේදනා, නාසයෙන් නම් ගන්ධ වේදනා ඕන එකක් විඳීම. විඳින්න ගියාපුවම ඔය ෂණයකින් සිදුවෙන දේ අපි මේ කතා කරන්නේ ඇහැ තුළ නිකන් ඉන්න බෑ. වේදනාව සැප නම් ඇලෙන්න ඕන. වේදනාව දුක නම් ගැටෙන්න ඕන. ප්‍රතික්ෂේප කරන්න ඕන. අන්න ඒ විඳින ආකාරය සැප වශයෙන් නිදිද ඇලෙයි. දුක් වශයෙන් නිදිද ගැටෙයි. අනේ විඳින්න ගිහින්ලා මේ ඇලෙන ගැටෙනකොට වේදනාපච්චා තණ්හා කියන එකේ තේරුම වේදනාව මම බවට පත් වෙනවා. එතකල් මම නෙවෙයි ඒක. අන්න බුදුදහමේ අරමුණ සක්කාය දිට්ඨියට බැඳෙනවා කියලා කතා කරන තැන. මයන්න මමත් නෙමෙයි, කයන්න යන්න මමත් නෙමෙයි. අරමුණෙහි ඇලීමෙන්, ගැටීමෙන්, මුලා වීමෙන් මම හැදේ. මඤ්ඤමානෝ. එතකොට ඒකට කියනවා රූප තණ්හා. ඔක්කොටම කියනවා කාම තණ්හා කියලා. පාට නම් කියනවා පාප තණ්හා කියලා. පිනට නම් කියනවා පුණ්‍ය තණ්හා කියලා. ධානයට නම් කියනවා ධාන තණ්හා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන වචන තුන මම මේ පැහැදිලි කරේ. ඇලීමෙන්. තණ්හා නම් උපාදාන කියලා කතා කරන්නා වූ චිත්තාභ්‍යන්තරයට බැස ගන්න අවශ්‍ය ඊළඟ පියවර. අතාරින්න බැරි ලෙස ගැනීම බැඳීම. උපාදාන පත්‍යා භව. චිත්තාභ්‍යන්තරයේ අරමුණ නැසෙද්දී චිත්තාභ්‍යන්තරයේ හේතුවක් ඉතුරු වීම. අරමුණ නම් නැසුණා. ඕන එකක් නැසෙනව හටගත්ත ගමන්. නමුත් අපි තිබ්බ ඉස්සරහට. අන්න දැන් තේරුම් ගන්න. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල
පව තුල පින තුල ධානය තුල පෘථග්ජන පුද්ගලයාට මෙන්න මේ විදිහට තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව එහෙනම් භවපච්චා ජාති. පවෙන්ද ජාති පිනෙන්ද ජාති ධානෙන්ද ජාති ඒක ඉතින් තුන් ආකාරයට පවෙන් පරලෝ යාම පිනෙන් පරලෝ යාම ධානෙන් පරලෝ යාම සසර හදනවා. පරලෝ යන්න සසරක් තියෙනවා නෙමෙයි අපි හදාගත්ත නිසා යන්න වෙනවා. මේ අවසන් වෙන මොහොතේ මොකද මේ හේතු ඉතුරු උනේ? ඕනෑම කෙනෙකුගේ සිතේ හටගත්තාම හටගත්ත දේ මොහොතකින් නැසෙනවා ලහු පරිවත්තං. ඒ නැසීමට නිරෝධය කියලා කියනවා. ඇයි මේකට අර්ථ දෙකක් දීලා තියෙන්නේ? අවශේෂ නිරෝධය, නිර්වශේෂ නිරෝධය කියලා. අර අවශේෂ කියන එකේ තේරුම හේතු ඉතුරු කොට අවසන් කිරීම. අන්න ඒ හේතු ඉතුරු කොට අවසන් කිරීමට තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ. ඒ අවිද්‍යාවක් තුළ තමයි හේතු ඉතුරු කරන්නේ. ඒ හේතු ඉතුරු කිරීමෙන් තමයි ජීවිත අවසානයේදී සසරක් හැදෙන්නේ, භව ගමනක් හැදෙන්නේ කියන එක දන්නේ නැහැනේ. ඒ නිසා මිනිසාගේ ඇස තුළ, කන තුළ, නාසය තුළ අරමුණු රසයට මුලා වීමේදී අරමුණ හැටගෙන නැතුණට අවශේෂ නිරෝධය සිද්ධ වෙනවා. ඒ අරමුණ හටගෙන නැසෙන එක අනිත්‍ය නම් ආයෙ බලන්න දෙයක් නැහැ, මුල ඉඳලම අනිත්‍යයි ඕන කෙනෙකුගේ. ඒ නිසා අපිට අපි කතා කරන අනිත්‍යාර්ථය දකින්න බෑ එතන. නමුත් මේ හේතු ඉතුරු වෙන්නේ පස්සේ ගන්න අවශේෂ වශයෙන් නිරෝධ වෙන්නේ අනිත්‍ය නිසා නෙවෙයි, නিত্য සුඛාත්මකට ගන්න නිසා. අන්න නিত্য සුඛාත්මකට ගන්නවා කියන්නේ මම මගේ ආත්මකට ගන්නව මොනවද? පවේදී පව මගේ මම මගේ ආත්ම. පිනේදී පින මගේ මම මගේ ආත්ම. ධානයේදී ධානය මගේ මම මගේ ආත්ම. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස පාපේටත් අයිති, පිනටත් සාධාරණයි, ධානයටත් සාධාරණයි. සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ. සත්වයා ඉපදෙමින් මැරෙමින් සසර යනවලු. අපායෙත් යනවා, දිව්‍ය ලෝකෙත් යනවා, බ්‍රහ්ම ලෝකෙත් යනවා. මොනවා නිසාද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුබ දේවල් නිත්සුකාත්ම සුභ වශයෙන් ගැනීමේ වරද නිසා. අන්න තැන එළි වුණා. එහෙනම් අපාය යන්නේ පවෙන් නම්, දිව්‍ය ලෝකෙ යන්නේ පිනින් නම්, බ්‍රහ්ම ලෝකෙ යන්නේ ධානයෙන් නම්, පව නිත්සුකාත්මකට ගත්ත නිසා, පින නිත්සුකාත්මකට ගත්ත නිසා, ධානය නිත්සුකාත්මකට අන්න වචනෙන් කවුරුත් අරන්නේ නැහැ. අර මමත්වෙන් ගැනීමට නමක් තමයි නිත්සුකාත්ම කියලා කියන්නේ. මමත්වෙන් ගැනීම නිසා තමයි හටගෙන නැසෙන මේ අරමුණ අවසන් කරන්න බැරි. නිර්වශේෂව නිරාද කරන්න බැරි. එනම් පස්ස වේදනා තණ්හා උපාදාන භව එක ක්ෂණයකින් සිදු වෙනවා. මෙන්න මේකට ප්‍රමාදය කියනවා. ප්‍රමාදය. එබැවින් අරමුණේ මුලාවීම තුළ පව තුලත් ප්‍රමාදය තියෙනවා. අරමුණේ මුලාවීම තුළ පින තුලත් ප්‍රමාදය තියෙනවා. අරමුණේ මුලාවීම තුළ ලෞකික ධාන තුලත් ප්‍රමාදය තියෙනවා. ඒ නිසා තමයි පව් කර අයත් මේ යනවා, පින් කළ අයත් මේ යනවා, ධාන ලැබුවාත් මේ යනවා. පමාදෝ මච්චුනෝ පදම් ප්‍රමාදේ මරණයට මඟ. මෙන්න මේ වැරැද්ද සිදුවෙන බව බුදුවරු පහළ වෙලා දේශනා කරන තුරු ගැඹුරින් දැක ගන්න පුළුවන් කමක් තනි පුද්ගලයෙකුට නැහැ. බුදුවරු හොයාගන්න අභිධර්මයේ මේ. පුද්ගලයා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වෙනස් වෙනවා. හැබැයි පුද්ගලයාගේ ඇහැ කන නාසය දිව කයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. අරමුණු රසයටත් එහෙමයි. රූපේ නම් රූපේ, ශබ්දේ නම් ශබ්දේ. එතෙම අරමුණට එන දේ හතුරා මිතුරා කෙනෙක් දෙයක් තැනක් වශයෙන් ගැනීම, ඇලීමෙන් ගැටීමෙන් හටගෙන නැසෙන්න තිබුණ දේ හටගෙන හේතු ඉතුරු වී නැසෙන බවට පත් කරගත්තේ මඤ්ඤමානය නෙවෙයිද? අල්ලා ගැනීම නෙවෙයිද? අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමයි. මේක කඩන්න තැනක් හොයාගන්න වෙනවා. දැන් භවණං ಜಾති නවත්තන්න බෑනේ. භවවීමට පෙර උපාදාන වුණේ. උපාදායීමට පෙර තණ්හා වුණේ. තණ්හාවට පෙර වේදනා වුණේ. වේදනා වුණේ පස්සයට. එතනින් පටන් ගන්නෙ. අතර සමකින් සිද්ධ වෙනවා.
මේ සියුම් ක්‍රියාදාමයේ ඇස තුළ කන තුළ නාසය තුළ සිදු වෙනවා. ඒ නිසා පව් කරනවා වෙන්න පුළුවන්, පින් කරනවා වෙන්න පුළුවන්, ධානය වඩනවා වෙන්නත් පුළුවන්, පංචශීලයේ ඉන්නවා වෙන්නත් පුළුවන්, උපසම්පදා සීලයේ ඉන්නවා වෙන්න පුළුවන්. පුද්ගලයා වශයෙන් ඉන්නේ. පුද්ගලයා වශයෙන් ඉන්න නිසා මේ අරමුණු තල සිදුවීම දකින්නේ නැහැ. පුද්ගලයා වශයෙන්. දැන් එහෙමනම් පුද්ගලයාට පවේ ඇලීම තුළින් පව උපාදාන වෙන බව, පිනේ ඇලීම තුළින් පින් උපාදාන වෙන බව, ධානයේ ඇලීම තුළින් ධාන උපාදාන වීමෙන් සසර හැදෙන බව. මෙතනින් නිමවන්න තින දේ ජීවිත අවසානයේ තවත් තැනකට යන්න අදාළ හේතුවක් ඉතුරු කරන අවශේෂ නිරෝධය ඔහුගේ ප්‍රතිපත්තිය බව. අවශේෂ නිරෝධය හේතු ඉතුරු කොට අවසන් වෙන්න හැරීම. ඒ ප්‍රමාදයේ බව. ඒ මිනිසා අතින් සිදුවෙන වරදක් බව. ඒ භව බන්ධනයේ බව. ඒ සංයෝජනයේ බව. බණාසා තේරුම් ගන්න වෙනවා. තමන් අතින් සසර ගමන හැදෙන හැටි. මේක තමයි තේරුම් ගන්න ඕනේ. දැන් මේක ප්‍රමාදය. භාවනාව එහෙම නෙවෙයි. මෙන්න මේ රහස එළි වෙන එක තමයි සද්ධර්මයේ මතුවීම කියලා කියන්නේ. ඊට මෙහා පැත්තේ අපිට කොනතරම් දේවල් කරමින් ඉන්න පුළුවන් පුද්ගලයා වශයෙන්. නමුත් ඒවා ඔක්කොම පව තුල අවශේෂ නිරෝධය, පින තුල අවශේෂ නිරෝධය, ධානය තුල අවශේෂ නිරෝධයෙන් සසර හදනව ඇරුණාම, භව ගාමී ඇරුණාම භව නිරෝධ ගාමී නැහැ. ඒ නිසා අවශේෂ නිරෝධයේ භව ගාමී සසර හදනව ඇරුණාම ඒක නිර්වාණ ගාමී නෙවෙයි. සූත්‍ර දේශනා 10000 ගණනක මොකද්ද තියෙන්නේ? මෙන්න මේක පළවෙනි තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඔබ තුල මේ ඇහැ තුල, කන තුල, නාසය තුල, අරමුණේ මුලාවීම තුල සිදුවෙන දේ තේරුම් ගන්න. එතකොට ඔබට ඒ තුලින් භවගාමීත්වය, අපාය යන හැටි, දිව්‍ය ලෝක යන, බ්‍රහ්ම ලෝක යන හැටි බල දකින්න පුළුවන්. නෝනින්. මේ හේතු තියෙන නිසානේ, පව් හේතු නිසා අපාය, පින් හේතු නිසා කාමසුගතිය, ධාන හේතු නිසා බඹලව. ඵලය. මේ හේතු රැස් කරාම ඵලය. හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති යන්න. සම්භූතං හටගන්න හේතු තැබුවොත්, හේතු නිරෝධ කළොත්. දැන් කෙලස් රැස් කරන වෙනකොට කෙලස් නසන්නේ කොහොමද? මේ මොහොත සසරට බැඳිනු වෙනකොට සසරෙන් නිදහස් වෙන නැකත බවට පත් කරගන්නේ කොහොමද? අපට මේ හැම මොහොතේම මේ නැකත උදා වෙනවා. අපි මේ බුදුදහම වෙනවනේ ඒ නැකත බලන්නේ නැතුව වෙනම මොනවද නැකත් දෙකක් තුනක් ජීවිතේ අරගෙන ඒක පස්සේ පන්නනවා. විවාහේ නැකතයි, අවුරුදු නැකතයි, තව මොකක් හරි ගෙට වෙන නැකතයි කියලා දෙක තුනක් විතරක් හොයා ගන්නවා. ඒක ලොකුවට කරනවා වුණාම මේ නැකත ගැන අපි සැලකිලිමත් නැහැ. ලවණක් ශාස්ත්‍රය කියන එකේ හිරු උදා වෙනකොට හැම මොහොතේම නැකතක් තියෙනවා කියලානේ කියන්නේ. ළමයාගේ උපන් නැකත කියන්නේ හිරු උදා වෙනකොට හිරු හිටපු රාශිය නම. නැත්නම් රාශි වලින් තන තිබිච්ච සත්විස නැකතක් තියෙනවා 27ක්. ඒවෙන් එකක. ඒ විදිහේ නක්ෂත්‍රය කියලා කතා කරන බුදුසමයේ තිරස්චීන විද්‍යාවක් කියලා කතා කරපු නැකත් වලට වහල් වෙලා ඉන්නවරුනම බුදුරජාණන් වහන්සේ හැම මොහොතේම උදා වෙන මේ ඇස තුළ, කන තුළ, නාසය තුළ උදා වෙන සසරෙන් මිදීමේ නැකත පාවිච්චි කරන්න දන්නේ නැහැ පෘථග්ජනයෝ. ඒක තුළ සසර හදමින් වෙන නැකත් පාවිච්චි කර කර ඉන්නවා. එනිසා මේකට ගාතාවක් පසුගිය දවසක මම පැහැදිලි කළා. එනිසා මේකට ගාතාවක් පසුගිය කාලේ මම පැහැදිලි කළා. නක්කත්තම් පාති මානේතං. නැකතක් වෙනතුරු ඇඟිලි ගැනගෙන ඉන්නවලු අත්තෝ බාලා. වැඩේ කරගන්න ගණන් හදනවලු කට්ටිය. බුදුන් වහන්සේ වදාරනවා වැඩේ කරන එක නැකතයි. අත්තෝ අත්තස්ස නක්කත්ත. ඔය බාහිර වැඩක් නෙමෙයි ඔය. මේ මෙතන කරන්න ඕන වැඩේ. ඒකට ඉතින් තාරකා මොනවා කරන්නද කියලා අහනවා. අර අවශේෂ නිරෝධය නැකත නෙමේ පමාවනේ. අන්න පමා වුණා. සසරේ පමා වුණා. නැකත පාවිච්චි කළේ නැහැ. අන්න දැන් තේරුම් ගන්න වෙනවා අපිට සතියක් නැහැ. බුදුන් වහන්සේ වදාළ මේ හේතු ඉතුරු නොකර අවසන් කරන්න අවශ්‍ය සතියක් අපට නැහැ. සතිය කියන එකට වෙන මොනවද අර්ථ කොටක් දාගෙන ඔසෝමි ගනිමි තබමි කිය ඉන්නවා සතිපට්ඨානය කියලා. සතිය තියෙන්න ඕන මොකටද?
මේ මොහොතේ හටගෙන නැසෙනකොට අවශේෂ නොවෙන්න. සසරක් නොහැදෙන්නට. නිර්වශේෂයෙන් නිරෝධ වෙන්න. කාරණා දෙකයි අපි තුල සිද්ධ වෙන්නේ. අවශේෂයෙන් නිරෝධ වෙනවා, නිර්වශේෂයෙන් නිරෝධ වෙනවා. මේ පස්සපච්චා වේදනා තණ්හා උපාදාන කළොත් නම් අවශේෂ නිරෝධයමයි. මේ මොහොතම ඔන්න කරන්න ඕන වැඩේ. ඒක තමයි පෙළ දහම කියලා කියන්නේ. මම ඒකට මතක් කරන්නේ මිනිසාගේ ඇස් තුළ කන තුළ නාසය තුළ සිදුවෙනා වූ භවගාමී පෙළ දහම. බුදුන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා. සසරට බැඳෙන පෙළ දහම. ඇයි අපිට සසරට බැඳෙන පෙළ දහම තුළ හොඳ එකයි නරක එකයි තෝරන්න උනේ? අර පටිච්චසම්පාදයේ ආත්මතොරට විස්තර කර බැවින් සහ මේ අරුත් විග්‍රහය තුළ මොහතකින් සිදුවෙන දෙයක් තුළ දකින්න තරම් අපේ ධර්ම කරුණු පැහැදිලි කිරීම සමාජයේ පැහැදිලි නොවන බැවින්. ඒ නිසා අපට භව නිරෝධයේ පැත්තකින් තියලා භවගාමීත්වයේ හොඳ එක තෝරගන්න සිද්ධ වුණා. දැන් පිනෙන් පරලෝ යාම කියන්නේ භවගාමීත්වයේ හොඳ එකනේ, පවෙන් පරලෝ යාම නරක එක. නමුත් ත්‍රිපිටකය තුළ මම දකින්නේ භවගාමීත්වයේ නරක එක, භව නිරෝධගාමීත්වයේ හොඳ එක වශයෙන්. ඒක මම සමාජයට උගන්වන්න කල්පනා කරන්නේ. ධර්ම දේශනා කරලා භවගාමීත්වය නම් හොඳ නෑ. අසුරු ගසන සැනක් තරම්වත් මම භවයේ වර්ණනා නොකරමි කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඒ භවපච්චය ජාතිනේ. භව නිරෝධෝ නිබ්බානං. ඒක එක සැරයක් සිද්ධ වෙලා නිවන් හම්බ වෙනවා කියන නෙමෙයි පෙන්වන්නේ. නැවත නැවතත් නිරෝධය තුළ යන්නේ නිවීමට. නැවත නැවතත් අනුපස්සී විහෙරති. නැවත නැවතත් බලමින් වාසය කරන්න පෙන්වන්නේ. මේ අනුපස්සී විහෙරති ආරම්භ වෙන්නේ සෝවාන්සේ රහත් දක්වා. අනිත් අයට අනුපස්සී විහෙරති නැහැ. වැරදි පැත්තට අනුපස්සී විහෙරති තියෙන්නේ. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. ඒ වැරදි පැත්තට අවශේෂ කරන මොහොතම සතිය පාවිච්චියෙන්, වීරිය පාවිච්චියෙන් සසරින් මිදෙන්න ඕන බව තේරුම් ගත්තම සසර හදලා බුද්ධෝත්පාදයෙන් එහා පැත්තට යන්න පුළුවන්. ඕවා ගැන කියලා දෙන්න කෙනෙක් නැහැ. ඕන රටක ඕන ජාතියක ඕන ආගමක ඉපදිලා අටලොව දහමේ විඳවන්න තමයි වෙන්නේ. ඊට එහා පැහැදිලි කරන කෙනෙක් නැහැනේ. පැහැදිලි තැන මිදුනොත් යන්නේ නැහැ, ගියොත් විඳින්න වෙනවා. මොකද වෙනත් සමයක් තුළ ඇස තුළ කන තුළ නාසය තුළ මේ සසර බන්ධනය විග්‍රහ කරන බණ පොතක් ඔබට තේරෙන භාෂාවෙන් කියනවා නම් ත්‍රිපිටකය අරුණහම වෙන කොහොත් මම මේ ලෝකේ දැකලා නැහැ. ඉතින් මේවා කටපාඩමින් ගෙනත් පුස්කොළ පොත්වල ලියලා පොත්ගුල් පරිස් හදලා පිටපත් කරලා පරිස්සම් කර දීම පිළිබඳ උපහාර දක්වන්න වටින්නේ නැද්ද? බුදුරු දෙසූ පෙළ දහම අපට පාවිච්චි කරන්න පරිස්සම් කරලා දීලා තියෙනවා. අපි තින් ඔක කොහරි තැනක තියලා හඳුන් කුරප්පත්තු කරලා සාදු කීවට වැඩක් ගන්නවා වෙන්නේ නැහැ නේ. එතකොට පින්කමක් විතරයි. ඒක නිකන් හරියට බේත් වට්ටෝරුව කියවලා බේත් බොන්න නැතුව ඉන්නවා වගේ වැඩක්. බේත් වට්ටෝරුවේ තියෙන්නේ බේත්නේ. ඒක ගෙදර ගෙනත්තා කීවට ලේ හොඳ වෙන්නේ නැහැ. ඒක එකට 4කට 6කට හින්දලා බීපුවම හොඳ වෙන්නේ. ඒ වගේ ත්‍රිපිටක ග්‍රන්ථ නැත්තම් පුස්කොළ පොත් කියලා කියන්නේ බේත් වට්ටෝරුව. දුම් අල්ලන එක හොඳයි පරිස්සම් වෙන්න. හැබැයි ඇතුළ කියවලා බලලා බේත් හදාගෙන බීවොත් තමයි හොඳ වෙන්නේ. ඒ බේත හදාන බොන හැටි තමයි අපි මේ කතා කරන්නේ. දැන් ඊතුරු කාරණාව කියන්න වෙනවා ඔග අහපු එක. දැන් බලන්න ත්‍රිපිටකේ නැද්ද චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වචනෙන් සංවර වීම යහපත් එසේ සංවර වීම සියලු දුකින් මිදෙනවායි කියලා. මොකද්ද මේ සංවර වෙනවා කියන්නේ? ඇස් පියාගෙන ඉන්නවටද? අර ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කියන්නේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය කියන ඒකෙදි කියන එකනේ. දැන් මේ එකතු වෙන එකට සංවරය කියන්නේ නැහැ. පරණ එක අරගෙන විඳවන එකට කාම විතර්කයට එකතු වීම, ව්‍යාපාද විතර්කයට එකතු වීම, හිංසා විතර්කයට එකතු වීම කියනවා ඇරුණාම ඒක අපහාන සංඥා කියනවාම පහාන සංඥා කියන්නේ නැහැ. දැන් සංවර වෙන්න. කොහොමද ත්‍රිපිටකේ තියෙන්නේ? තින්නම් සංගති පස්සෝ. පස්ස පච්චයා කියන්නේ නැහැ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. අන්න ඒක කරන්නේ කොහොමද? එච්චරයි හොයාගන්න ඕන. දැන්
පස්ස කියන්නේ හේතු තුන එකතු වීම නම් බුදුහාමුදුරන්ටත් ඇහැට කනට ගැටෙනකොට හේතුක නවත්තන්න බෑ. සුද්ධෝදන රජුරෝ දකින්නකොට හරි, කිඹුල්වත්පුර දකින්නකොට හරි, රාහුල කුමාරයා දකින්නකොට හරි මේ මගේ තාත්තා මේ පුතා කියන එක නවත්තන්න පුළුවන්ද? නමුත් උන්වහන්සේට එතනින් එහා පැත්තට භවජාති නිරෝධ වෙලා නේද තියෙන්නේ. එහෙනම් ඒක වෙන්න බෑ නේද? ඒක තුන හමුවීම වෙන්න බෑ නේද පස්ස කියන්නේ. දැන් උන්වහන්සේ පස්ස නිරෝධ කරලා ඉන්නේ. අර අතීතේ නේ කියලා නැත්තේ කෙලෙස් නැසලා. ඒ අතීතයයි මේ කෙලෙසුයි මේ පස්ස කියලා කතා කරන්නේ. ඒකට එකතු වෙන්න එපා කියන එකනේ අතීතං නානුසෝචන්ති කියන්නේ. ඒකට එකතු වෙන එකට තමයි අනිත්‍යද නිට්ටය කොට ගැනීම කියලා කියන්නේ. ඒක හිතේ හටගත්ත න්‍යායක් තියෙනවා. හටගත්තොත් එකතු වුණොත් ඉස්සරහට හැදෙනවා. එකතු වෙන්නේ නැත්නම් යා යන්න ඕන. සිත හටගත්ත ගමන් නැසෙනකොට අපි එකතු නුනොත් එයා බැහැර වෙන්න වෙනවා. මෙන්න මේ එකතු වීමෙන් හදන එක නිත්‍ය වශයෙන් උත් එකතු නොවීමෙන් අතහැරෙන එක බුදුදහමේ නුවණින් දකින අනිත්‍ය වශයෙන් උත් තේරුම් ගන්න පුළුවන් වුණ දවසට ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය ධර්මයේ සරණ බවට පත් වෙයි. අනිත්‍ය සරණින් දුකෙන් දෙන්න පුළුවන් වෙයි. කෙස්වල අනිත්‍ය බලලා නම් කවදාවත් බෑ. මල්ලත් බෑ. දත් ඇටෙන එක බලලත් බෑ. අන්න අපි වැරදි තැන ඉන්නවා. අපි ඇස් දෙකෙන් පුද්ගලය වශයෙන් බාහිර ලෝකේ තියෙන දේවල් වල කැඩෙන බෙදෙන එක බුදුහාමුදුරුව වදාලා අනිත්‍ය කියලා වරද්දාගෙන ඉන්නවා. නමුත් බුදුන් වහන්සේ වදාළ සූත්‍රයක් දේශනා කරපු සරියුත් මහ රහතන් වහන්සේ සීල සූත්‍රය කියලා ඉමේ පංච උපාදානස්කන්ධය මේ උපදින පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බලන්න පුළුවන් නම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වා යන්න පුළුවන් කියලා තියෙනවා. අපි ඒක පිළිගන්න වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ උපන්න කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය නේද? පංච උපාදානස්කන්ධය කියන්නේ පස්ස නේද? හට ගන්නවා. අපි එකට එකතු වෙනවට කියනවා උප්පන්නං කාම විතක්කං අදිවාසේති නප්පජහති. අපි කරමින් ඉන්න එකතු වෙනවා. එකතු වෙලා අතීතයෙන් එන එක වර්තමානයේ හඳුනාගෙන වර්තමානයේ නැසෙන්න පෙර අනාගත ඵල උපදින්න හේතු තියලා සසරක් හදලා ඉවර කරනවා. සසරෙන් මිදෙන්න තියෙන තැන අපි යොදා ගන්නවා සසර හදන්න. ඔය මෝඩකම කරන්න එපා කියලායි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. දැන් ඉතින් තේරුම් ගත්ත පුද්ගලයාට උදේ අවදි උතෙන් පටන් නින්දට යනතුරු ලෝකෙත් එක්ක ජීවත් වෙන්න හැකි. ගිහිද පැවිදිද ස්ත්‍රී පුරුෂද කතාවක් නැහැ. තමන් හදාගත්ත අතීතේ මතුවෙන්න බාහිර කාරණා උදව් වෙනවා. ලාභය, අලාභය, සැප දුක නින්දා ප්‍රසන්නතා ඕන එකක් උදව් වෙනවා. ඒවා හේතුවෙන් තමන්ගේ ඇතුළත කොටස එළියට මතුවෙන්න. මතුවෙනවා තිබෙනතුරු හංගන්න බෑ. නැති දවසටයි එන්නේ නැත්තේ. අන්නේ නැති දවසට පත් කරගන්නවට තමයි කෙලෙස් නසනවා කියන්නේ. ඒවා හංගලා නසන්න බෑ. ඇවිදින් එකතු නොවීමෙන් නසන්න ඕන. ඇවිදින් එකතු වීමෙන් සසර හැදේ. ඇවිදින් එකතු නොවීමෙන් සසරෙන් මිදේ. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස ඇවිදින් එකතු වීමෙන් සසර හැදේ කියන එකේ තේරුම. ඇවිදින් එකතු නොවීමෙන් අමඤ්ඤමාන මුත්තෝ පාපිමතෝ ඉමේ පංච උපාදානස්කන්ධ අනිදුක්ඛානාසං බැලීම කියන්නේ හටගත් එක uppannam කාම විතක්කං uppannam ව්‍යාපාද විතක්කං ඉන් එහාට පවත්තන්න නැත්නම්. ඒ පවත්තන්න නැහැ කියන්නේ පස්ස වේදනාව විඳින්න ගියේ නැහැ. පරණ එක නිසා විඳින්න ගියේ නැහැ. එකතු වුණේ නැහැ. දැන් එයා නැසෙන්න වෙනවා. ඇහෙදිත් කනේදිත් නාසයේත් අර ආපු එකට එකතු නොවීමෙන් එයා නැසෙන්න වෙනවා. දැන් ඒකට කියනවා උපන්න අකුසල් දුරු වීම. තිවිච්ච හිත ඇතුළේ තිබිලා ආවට මෙහෙ ඉස්සරහට යන්න දුන්නේ නැහැ. යන්න වෙනවා යාට. දැන් පස්ස නිරෝධ නම් අර සැප දුක් උපේක්ෂා වශයෙන් වේදනාවක් විඳින්න දෙයක් ඉතුරු නැහැනේ. වේදනාවත් නිරෝධ වෙනවා. වේදනා නිරෝධ වුණොත් තණ්හා කරන්න දෙයක් නැහැ. තණ්හාත් නිරෝධ වෙනවා. තණ්හා නිරෝධ වුණොත් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදානෙ වෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ නැත්නම් අනාගත හේතු ඉතුරු වෙන්නේ නැහැ. භව නිරෝධෝ. දැන් භව නිරෝධෝ නම් මොකද උනේ? අවශේෂ නිරෝධයේද නිරවශේෂ නිරෝධයේද? නිරවශේෂ නිරෝධෝ. අන්න දැන් හරි. භව පච්චයා ජාති භව නිරෝධෝ නිබ්බානං. දෙකයි තියෙන්නේ. පස්ස වේදනා තණ්හා උපාදාන භව අවිද්‍යා පත්‍ය භව කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාර අවිද්‍යා සංඛාර භව පත්‍ය ජාති. පස්ස නිරෝධයෙන් වේදනා තණ්හා උපාදාන භව නිරෝධෝ නිබ්බානං. විද්‍යා විමුක්ති එකම තැන නේද? අන්න ප්‍රමාදේ සහ අප්‍රමාදේ නැකත සහ නැකත වැඩ ඇල්ලීම ඇල්ලීම.
බණ තේරුම් ගත්ත පුද්ගලයාට අවදි වූ තැන් පටන් නින්දට යනතුරු සෝවාන් සිට රහත් දක්වාම නැකත උදා වෙනවා. මොකටද? හොරු අල්ලන්න. තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන මෝඩකම එළියට ඇවිදින් එකතු නොවී අතහරින්න. කෙලෙස් නසන්න. මෙන්න භාවනාව, මෙන්න විදර්ශනාව බුදුදහමේ. මොහොතක්වත් අරින්න ඕනේ. 아무තු ඉරියව්වක් මොකක්වත් ඕනේ. ඉඳගෙන ඉන්න, ඇස් දෙක පියාගෙන ඉන්න. එහෙම අපි භාවනා කියලා හිතන්නේ එක එක ඉරියව්වෙන් ඉන්න එක. නෑ. තිත්තං චරන්නේ සින්නවා සායනවා. බුදුන් වහන්සේ හතර ඉරියව්වෙම. සතර ඉරියව්වේ පස් දොරේ. ඉරියව් හතරයි පවත්වන්නේ. හිටගෙන ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා, දිගා වෙලා ඉන්නවා, ඇවිදිමින් ඉන්නවා. දොරවල් පහයි පවත්වන්නේ අසකරනාසය දිවකය. විතර්ක තුනේ පවත්වන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මේ තුනේදී. ඒ තුන තමයි තියපු අපස්ස. ඇතුලෙන් එන්නේ. සියුම් තැනට මේක තේරුම් ගත්තාම ඔබට අවදි වූ තැන් පටන් ඔබේ වැඩ කටයුතු කරන්න වෙනවා. අම්මද, තාත්තද, ගුරුවරයාද, ශිෂ්‍යයාද, කුඹුරු හිමියාද, ඉඩම් හිමියාද, වාහන එලවන්නාද වැඩ කරන්න වෙනවා. ජීවත් වෙන්න. ඒ අස්සේ තමයි අර විතර්ක කියන අදහස් චිත්තාභ්‍යන්තරිත වෙලා උපදින්නේ ඇහැට කනට නාසයට හම්බ වෙන කාරණා එක. හංගලා තියන්න බෑ, තියෙන කල් එනවා. අන්න ඒකේ විඳවන එක තමයි දුක කියලා කියන්නේ. ඔය ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන් දැවෙනවා කියන්නේ විඳවනවා දුක. තමන් හදාගත්ත දුක තමන් විඳිනවා. බාහිර කාරණා පුංචි උදව්වක් විතරයි. අන්න බුදුන් වහන්සේලා රහතන් වහන්සේට හදාගත්ත එක නෑ. බාහිර කාරණා ලෝකෙ තිබුණාට දුකක් නෑ. එහෙනම් ලෝකෙ නෙමෙයි දුක තියෙන්නේ, හදාගත්ත එක කියලා තේරුම් ගත්තාම මේ හදාගත්ත එකෙන් මිදෙන්න පන්ට ඕන වෙනවා. සසරෙන් මිදෙන්න. මෙන්න මේක සියුම්ම දර්ශනය කරගන්න. දැන් අර මුල් කොටස තේරුම් ගන්න එකට තමයි සත්පුරුෂ සංසේවයේ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ. ඔන්න දැන් පරණ එකට එකතු වෙනවට අයෝනිසෝ මනසිකාරය කියනවා. අපි කියමුකෝ පසුගිය කාලයක් වගේ මොකක් හරි සිද්ධියක් සම්බන්ධයෙන් කෙනෙක් සමග අමනාපයක් නැත්තම් තිබුණ ගැටලුවක්. ඒක පරණ එකක්. අද මතක් වෙනකොට සිතුවිල්ලක් විතරයි. පැවැත්වුවොත් ආයෙත් සසර හැදෙනවානේ. ඒකෙන්නේ සසර හැදෙන්නේ. සසර හදන්න බය වෙන්න එපැයි. එහෙනම් ආපු එකට එකතු නොවීමෙන් අවසන් කරන්න ඕනකම තියෙන්න වෙනවා. අන්න ආපු එකට එකතු වෙන්න සිහිය ඕන නැහැ. සංසාරේ කෙරේ එක තමයි. අවශේෂය නිරෝධ කරන්න සිහියක් ඕනේ නැහැ. ඒක ප්‍රමාදය. අන්න දැන් බුදුන් වහන්සේ වදාළ සතිය ඕනන්නේ මේ හටගන්න එක බැහැර කරන්න. වර්තමානයේ හරහා අනාගතයට නොතබා බැහැර කරන එකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඔන්න සිහියෙන් කටයුතු කිරීමලද අප්‍රමාදයේ නිවනට මඟ කියන එක ගැලපෙන්නේ උතෙන්ට. මම දකින්නේ නැහැ බුදුන් වහන්සේ වදාළ වෙන සිහියක්. උතරම් ওই කරාටේ තොටේ කතා කළාත් සිහිය අර්ථය මෙතන තියෙන්නේ. දැන් අන්නේ සිහිය නැති නිසා තමයි මේකට එකතු වෙලා ගහගන්න, බැනගන්න, කපාගන්න, කොටාගන්න, සතර හදන්නේ ඕනම කෙනෙක්. මට ඉන්නව මැරෙනවා පෙවුන්නේ නැහැ කියන්නේ සිහිය නැහැනේ. ඔහු භවපච්චා ජාති වල දුක දන්නේ නැහැ. ඒ නිසා ඔහු භවපච්චා ජාති කරනවා. නමුත් ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා භව නිරෝධෝ නිබ්බානං දන්නවා. එහෙනම් මෙතන ඉවර කරන්න ඕන. එකතු වීමෙන් සතර හැදේ, එකතු නොවීමෙන් ඉවර වේ. අන්න දැන් අර අතීතේ එනවට අයෝනිසෝ මනසිකාරය, එකට එකතු නොවෙනවට යෝනිසෝ මනසිකාරය කියනවා. ආවන යන්න. ඔයා මට එපා. ඒකට කියනවා මල දරුවා සොහනට විසිකිරීම. ඇයි අවුරුදු ගානක් තිස්සේ තියාගත්ත එක අද එනකොට සිද්ධියක් පරණ එකක් නේ. මොකටද ඕක අරගෙන සතර හදන්නේ? අතහැරලා දැම්ම නම් ඉවරනේ. ඒ බැමුම් කැඩෙනවට කියනවා බුදුරජාණන් වහන්සේගේ ආලෝකයෙන් සෝපාකගේ මලමිණියට බැඳ තිබූ බැමුම් ටික එක එක කැඩෙන්න ගත්තයි කියලා. ඔය මලමිණියට බැඳ තිබිච්ච කතාව සෝපාක කතාව වශයෙන් බලන්න නැතුව ඔබ සෝපාක වශයෙන් බලන්න. ඔබ ළමා කාලේ ඉඳලා එකතු වෙච්ච මේ බන්ධන ටික මලමිණියේ බැඳුම් කියලා කල්පනා කරන්න. සංයෝජන වශයෙන් කැඩෙනකොට මලමිණියෙන් කැඩෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රාණ වශයෙන් කැඩෙන්න බුදුහාමුදුරුවෝ වෙත යනවා. එහෙම බලන් ඉගෙන ගන්න ඕවා. ඔය හැම කතාවක්ම පරණ කතන්දර වශයෙන් බැලුවට තේරෙන්නේ නැහැ. ඒවා ඔක්කොම ඔබේ ජීවිතය වශයෙන් දකින්න පුළුවන් වුණ දවසට ඕනෑ එකක පෙළ දහම තියෙනවා. එහෙම නැතුව බුදුහාමුදුරුවෝ මේ වගේ ෆ්ලෑෂ් ලයිට් එකක් ගහලා සෝහනට සෝපාක ගෙන්න ගත්තා කියලාද හිතන්නේ? ඒ ආලෝකයක් එමු කියලා කියන්නේ.
ඔය කතා වශයෙන් බලන්න පුරුදු වෙච්ච එකම තමයි අපිට ධර්මය අමතක වෙන්න හේතු වුනේ. හැබැයි මම එක දෙයක් කියනවා. බුදුන් වහන්සේ කොසල් රජුරෝයි බිම්බිසාර රජුරන්ගේ තියෙන වාහනයි හමුදාව ගැනයි හාමුදුරුවෝ කතා කර කර ඉන්නවා. එතෙන් ඇවිදින් මහාන වෙලා කරන්න ඕනේ නැති දෙයක් ඕනලා මේ කතා කරන්නේ. කරනවා නම් ධර්මයේ හැම දෙයක් ගැන කතා කරන්නේ නැත්තම් නිහඬව ඉන්න රාජකථා චෝර කතා කරන්න එපා කියලා දිතිස් කතාවක්ම කරන්න එපා කිව්වා. එහෙම කියලා බුදුහාමුදුරුවෝ ආයත් රජුරෝ ගැනයි හොරුයි ගැනයි කියයිද? එහෙනම් ජාතකවත ඔක්කොම රාජකථා චෝර කතානේ. හොරු ගැන නෙමෙයිද තියන්නේ ඒක පුරාම කියලා බලන හොරකම් කරපු හැටි මිනි මරපු හැටි කැලෑවල. ඒක බුදුන් වහන්සේට අපහාසයක් වෙන්න බෑ. මොකද බුදුන් වහන්සේ යථාවාදී තථාකාරී යථාව. යාතන කරන දේ කියන දේ. එහෙනම් කරන්න එපා කියවනම් රාජකථා ආයෙ කරන්නේ නැහැ. එහෙනම් ජාතක පුතෝර රාජකථා තියෙන්න බෑ නිවන් මඟ තියෙන්න ඕනේ. බුදුන් වහන්සේ නිදහස් වෙන්න නම් අපිට ඒක හොයාගන්නවත් බෑ තවනේ. ඒ ඉතින් වෙච්ච දේත් මම දන්නවා කියන්න වෙලාවක් නැහැ. මේ නිසා මේ කතන්දර උගන්වන්න ගිහින් තමයි පෙළදහම නතර වුණේ අපිට. ආයෙත් කතන්දර පැත්තකින් තියලා ඔබේ ජීවිතේ පෙළදහම වශයෙන් බලන්න පුළුවන් නම් ඔබට මේ මොහොත සසරින් නිදහස් වෙන නිර්වශේෂයෙන් නිරෝධ කරන්න පුළුවන් නැකත බවට පත් වෙනවා. නැවත නැවතත් බලනවා කියන එක තමයි අනුපස්සී විහෙරති කියලා කියන්නේ. ඒක තමයි ධම්ම අනුධම්ම පටිපදා. ධම්ම පළවෙනි අරමුණ අනුධම්ම ඊළඟ එක. ධම්ම ඇසේ නම් අනුධම්ම කනේ නාසයේ දිවේ කයි නැත්නම් ඇස තුළම දිගින් දිගටම. අරමුණෙන් අරමුණට එකතු නොවීමෙන් අල්ලා නොගැනීමෙන් එය අනාගත සසරට හේතුවක් ඉතුරු නොකර අවසන් වීම අනිත්‍යයි. ඒක තමයි අනිත්‍ය දක්කහම සෝවාන් වෙනවා කියලා කියන්නේ. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන සකෘදාගාමී අනාගාමී අරිහත් වෙනවා කියලා තියෙන්නේ. මට නම් තේරෙන්නේ අනිත්‍ය නිසා දුකයි කියපේක කවුරු හැදුවද කියලා. මට නම් පේන්නේ අනිත්‍ය නිසා සැප. එහෙනම් අනිත්‍ය යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනාත්තා කියන පාලි පාඨයේ සිංහල පරිවර්තනය වැරදි. ජාතියම අනාථ කලේ මෙන්න මේ වැරදි අර්ථකථනය. කෙස්සලම අනිත්‍ය බල ඉන්න අනිත්‍ය නිසා දුකයි කිය. අනිත්‍ය නිසා දුකට නම් මොකටද මේ විපල්ලාස සූත්‍රයේ අනිච්චං අනිච්චතෝ දක්කුන් දුක්ඛමද්දක්ක දුක්ඛතෝ අනත්තානි අනත්තති අසුභං අසුභ තද්දසුම්. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලලා සියලු දුකින් මිදුණා කියලා තියෙන්නේ. අනිත් දුක්ඛ අනාත්මෙන් බලින් දුකටපත් වෙනවා නම් බුදුහාමුදුරුවෝ සියලු දුකින් මිදුණා කියලා තියන්නේ නැහැ. අන්න ඒක හදාගන්න වෙනවා. එබැවින් ඔන්න මම මේ පස්ස නිරෝධය කියන එක එකට හමු වෙන එක අතහරින එක නෙමෙයි අතීතේන එක අතහරින එක. මේ කාරණාවේදී ප්‍රසාදයේ ගෝචර රූපය හමුවේ නමුත් අතීතයට එකතු නොවීමෙන් අනාගතේ හැදෙන්නේ නැහැ. ඒ අප්‍රමාදයයි. අදාළ කරුණු තේරුම් කරගන්න ධර්ම ශ්‍රවණය කරන්න අනතුරු අනුගාමී ප්‍රතිපදාවට යන්න වෙනවා. ධම්මැස පෑදෙනවා කියන්නේ ඒකට. ඒ තුලින් ඉහාත්ම වශයෙන්ම අනාගත බුදුවරයා එලි කරන මග ඉස්සර බුදුවරයා එලි කරන මග සහ බුදුවරයා එලි කරන මග ඔබ දැනගත්තාම තවත් සසරේ කරන්න දෙයක් නැහැ. කලයුත්ත මේ මොහොතේ කරන්න ඔබ සතිමත් වෙනවා. ධම්මැස පාදාගාමී නිවන සැනසෙන මඟ හෙලි කරගන්නට මේ කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදහැවර දායකත්වයෙන් දරනු ලබන්නේ බමුණාකටුව දඹලි අද්ද පදිංචි එච්.එම්.කේ හේරත් මහත්මයා සහ එච්.එම්. ඉන්ද්‍රාණී චන්ද්‍රලතා යන දෙපළ විසින්. අරමුණු අතර නක්කවත්ත ගණන්ගමුව පදිංචිව සිට නැසී ගිය නීතිඥ ටී.බී.සී. එදිරිසිංහ මල්ලීගේ දෙවර්ෂ පූර්ණ නිමිත්තෙන් ගුණානුස්මරණය කිරීම සඳහා මෙම ධර්මානුශාසනාව ධර්ම දානය කරන අතර එතුමාට උපහාරයක් වේවා එතුමා අවශ්‍ය පින් අවශ්‍ය තැනක උත්පත්ති ලබා සිටීනම් මෙම ධර්ම දානයේ පින්කමෙන් හිමිවෙන්නා වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමෙන් ජීවිතය සුවපත් වේවා ඉක්මන් භවයකදී මිනිසත් බව ලැබ ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය කරන්නා වූ මග තේරුම් ගන්නට ලැබීම තුළින් ප්‍රඥාව පහළ වීම තුළින් නිවන් මඟ හෙළි කර ගන්නට ලැබේවා එමෙන්ම ලක්වැසි ලෝවැසි හැමට ගෞතම සසනය තුළම නිවන් මඟ හෙළි කර ගැනීමට මං පෙත් තේරුම් ගැනීමට ප්‍රඥාස පෑදේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වමින් සසර දුකින් අත් මිදීම සඳහා මඟ පෙන්වා දෙන්නා වූ ගෞරවනීය දේශකින් වහන්සේටත් නිදුක් නිරෝගී සුව සමග චිරජීවනයේ ලැබේවා. මෙම භවයේ අවසන් භව වේවා යන්නයි ප්‍රාර්ථනා කරමු. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් දහම් පඬු පූජාවෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා
පරලෝ සැපත් ඥාතින් ගෞරවයෙන් සිහිපත් කරන්න උපහාරයක් වේවා අවශ්‍ය කෙනෙක් ඇත්නම් පින් අනුමෝදන් කර ජීවිතය සුවපත් කරගනිත්වා මතු භවයකදී නිසත් බව ලබා සද්ධර්ම අවබෝධයෙන් නිවන් මඟ හෙළි කරගනිත්වා. අනුග්‍රහක බවසුන් වශයෙන් කටයුතු කළා වූ හේරත් යුවල ඇතුළු කොට ඇති ධර්ම ශ්‍රවණයට සහභාගී වුණා වූ හැමටත් ධර්ම දේශනාව නැරඹුව හැම දිනාටමත් නම් වශයෙන් සඳහන් කළ නොකළ උදව් උපකාරක හැම දිනාටමත් මේ ධර්ම මාර්ගයේ පස්ස වේදනාව වෙනුවට පස්ස නිරෝධය තේරුම් ගන්න ලැබීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඉහාත්ම භවයේදීම සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන මං පෙත් හිර කරගන්නට හේතු ආසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං